පන්සිල් සමාදන් වීම සඳහා තුන් වතාවක් নমස්කාරය කියලා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි නමං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම බන්තේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි සතිපට්ඨානය ප්‍රායෝගිකව වඩන්නේ කොහොමද කියන දහම් විග්‍රහයට අනුව අද දවසේ අපිට සාකච්ඡා කරන්නට තිබෙන්නේ ධම්මානුපස්සනාවට අයිති තවත් දහම් පරයයක් තවත් එක්කමටහනක් අපි මීට කලින් වැඩසටහනේදී ඒ ධම්මානුපස්සනාවට අයිති පංච නීවරණයන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඉතින් අද දවසේ අපිට තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය එහෙම නැතිනම් පංචස්කන්ධය පිළිබඳව පැහැදිලි කිරීමයි සිද්ධ කරන්නට තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම ස්කන්ධයන් පිළිබඳව ඒ තියෙන දහම් විස්තරය ඉදිරිපත් කරන්නට ප්‍රථමයෙන්
ඔබට සිහිපත් කරනවා අද මේ ඉදිරිපත් කරන කරුණු ටිකක් ස්වභාවයෙන්ම ගැඹුරු වැඩි සංකීර්ණයි. ඒ බෙදෙන ආකාරය පිළිබඳව හොඳ අවධානය යොමු කරගෙනම හොඳට කන් යොමු කරලා අහන්න අවධානයෙන් යුක්තවම කාරණා ටික අහන්න කියලා මතක් කරනවා. මොකද එහෙම මතක් කරන්නේ අද මේ ඉදිරිපත් කරන කාරණා ටික ගැඹුරු අර්ථයන් විග්‍රහ වෙන විදිහට බෙදලා අර්ථයන් පැහැදිලි කරගන්න වෙන සිදුවීමක් තියෙනවා. කාරණයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කායානුපස්සනාවේදී රූප පිළිබඳව කතා කරනකොට ඒ කතා කරපු කාරණාවලදී ඉතුරු වන එහෙම නැතිනම් විස්තර කරන්නම් කියලා ඉතුරු කරගත්ත කරුණු ටික අද විස්තර වෙනවා. ඊළඟට වේදනානුපස්සනාවේදීත් කතා කරනකොට ප්‍රධාන කාරණා ටික කතා කළාට ඒකේ ඉතුරු වෙච්ච කරුණු ටික අද කතා වෙනවා. ඊළඟට චිත්තානුපස්සනාවේදීත් කතා කරපු මේ දහම් අර්ථයේ පරයයට ඇතුළත් නොවුනට එයින් තවත් අන්තර්ගතයක් එහෙම නැතිනම් විස්තර වෙන කාරණා ටිකක් මේ ස්කන්ධයන් පිළිබඳව කතා කරනකොට මුණ ගැහෙනවා. ඒ නිසායි ටිකක් අවධානය යොමු කරලා මේ කරුණු ටික ශ්‍රවණය කරන්න කියලා මතක් කරන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා මේ රූපයාගේ මේ යම් රූපයක් වේ නම් ඒ රූපය මොකක්ද? ඒ වගේම ඒ රූපය හටගත්තේ කොහොමද? ඒ වගේ මේ රූපයාගේ නැතිවීම සිද්ධ වෙන්නේ කොහොමද කියන මෙන්න මේ මාතෘකාව වශයෙන් තමයි රූපය පිළිබඳවත් වේදනාව පිළිබඳවත් සංඥා සංකාර විඥානයන් පිළිබඳවත් ධම්මානුපස්සනාවේදී සාකච්ඡා කරන්නේ. එතකොට රූපය කියලා කියන්නේ මොකක්ද? ඉති රූපං. එහෙම නැත්නම් ඉති වේදනා. එහෙම නැත්නම් ඉති සංඥා සංකාර විඥාන කියලා මේ ස්කන්ධයන් පිළිබඳවම මේ පරයයම කතා කරනවා. එතකොට අපි දැනගන්නට ඕනේ ඉති රූපං කියලා කිව්වහම රූපය කියලා කියන්නේ මොකක්ද කියන එක හරියටම දැනගෙන තිබිය යුතු වෙනවා. වේදනාව කියන්නේ මොකක්ද? සංඥාව කියන්නේ මොකක්ද? සංකාරය කියන්නේ මොකක්ද? විඥානය කියන්නේ මොකක්ද කියන එක දැනගෙන තිබිය යුතු වෙනවා. එතකොට මේ රූපේ හටගන්නේ කොහොමද? වේදනාව හටගන්නේ කොහොමද? සංඥා සංකාර විඥානයන් හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනගෙන ඉන්නට ඕනේ. ඒ වගේම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ නැතිවීම. එහෙම නැතිනම් අත්ංගමය, දුරුවීම, අතුරුදහන් වීම. එහෙම නැතිනම් නැතිවීම කියන්නේ මොන වගේ සිද්ධියක්ද කියන එකත් හොඳට දැනුවත් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි උත්සාහවත් වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටිකක් ගැඹුරින් අර්ථය පැහැදිලි කරලා දෙන්නට. අපි මේ පිළිබඳව දහම් කරුණු කතා කරගෙන යන අතරේ කීප දෙනෙකුට තිබුණ ගැටලුවක් තිබුණා. අර 11 ආකාරයකට රූපය වෙන් කරන්නේ කොයි විදිහටද? වේදනාව 11 ආකාරයකින් බෙදලා පෙන්වලා තියෙනව නේද? ඒ අභිධර්ම පිටකයේ අභිධර්මයේ තුල සූත්‍ර භාජනීය ක්‍රමයට බෙදනකොට රූපේ 11 ආකාරයකට වේදනාව 11 ආකාරයකට ආදී මේ ස්කන්ධයන් ටික 11 ආකාරයකට බෙදලා පෙන්වනවා. මේ බෙදලා පෙන්වන ක්‍රමවේදය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් අහලා තිබුණා. මම මේ අවස්ථාවවලදී මතක් කළා ධම්මානුපස්සනාවේදී අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා කියලා. එහෙම නැත්නම් ඉදිරියේදී මේ පිළිබඳව විස්තර කරනවා කියලා. ඉතින් අද බලාපොරොත්තු වෙනවා මේ විදිහට කාල වේලාවත් එක්ක අපිට අර්ථය ගන්න පුළුවන් වෙන විදිහට මේ තොරතුරු ටික පැහැදිලි කරලා දෙන්න. මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ මේ කියන කරුණු වලට වඩා තවත් කරුණු ගණනාවක් අභිධර්ම පිටකයේ තුල මේ එක කාරණයක් ගානේ විස්තර වෙනවා, පැහැදිලි වෙනවා, ගැඹුරු අර්ථයන් විමසනවා. නමුත් කාලයත් එක්ක සහ අපේ මට්ටමේ නුවණත් එක්ක අපිට තේරුම් ගැනීමේ පහසුව සඳහායි මේ කියන කරුණු ටික ඔබට
ඉදිරිපත් කරන්නේ. නැත්තම් කෙනෙකුට පෙළ බලනකොට හිතෙන්න පුළුවන් හාමුදුරුවෝ ටිකක් කොටසක් නේද කොටසක් විතරයි නේද එහෙම නැත්නම් අඩුවෙන් නේද මේ මතක් කරලා තියෙන්නේ කියලා. නමුත් අපිට අපේ අවබෝධය සඳහා අවශ්‍ය වෙන ප්‍රමාණය එහෙම නැත්නම් අපේ මට්ටමේ හැටියට තේරුම් ගැනීමට මතක තබා ගැනීමට අවශ්‍ය කරන කරුණු ටික ඉදිරිපත් කරනවා. හැබැයි මේ න්‍යාය මම ඉදිරිපත් කරලා පෙන්නනවා මෙන්න මේ ක්‍රමයටයි මේක බෙදලා තියෙන්නේ මේ ක්‍රමයටයි මේ ටික විස්තර කරලා තියෙන්නේ කියන න්‍යාය මම ඔබට ඉදිරිපත් කරනවා. දක්ෂ කෙනෙක් ඉන්නවා නම් මේ න්‍යාය අරගෙන පෙළ දහමේ පෙළත් අරගෙන ඒ න්‍යාය ඒ පෙළේ තියෙන කරුණු ටිකට බහාලලා Tamanට තනියම ඒ කරුණු ටික විමසා ගන්නට පුළුවන් හැකියාව ලබා දෙන්නට අදහස් කරනවා. ඉතින් ඒ නිසා රූපය කියලා ගත්තාම සතර මහා ධාතු සහ උපාදාය රූපය කියලා රූපේ දෙආකාරයකින් බෙදනවා. සතර මහා ධාතුව කියලා කිව්වහම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා උපන් උපාදාය රූපත් කියලායි පෙන්වන්නේ. එතකොට සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා තවත් රූපේ ප්‍රභේද ටිකක් තියෙනවා නම් ඒ සියලුම ප්‍රභේදයන් ටික අයිති වෙනවා උපාදාය රූප හැටියට. ඇහැ වර්ණ රූපේ, කන සද්ද රූපය, නහය ගන්ධ රූපය, දිව රස රූපය, කය කියන මෙන්න මේ නමයත් ඒ වගේම නමයක් කියන එකෙන් ඔබට පැහැදිලි වෙයි මොකක්ද එකක් අඩුුනේ කියලා. පොට්ටබ්බේ කියන එක කාය පොට්ටබ්බේ කියන එක උපාදාය රූප විදිහට විස්තර කරන්නේ නැහැ. පොට්ටබ්බේ පෙළින්ම පැහැදිලි කරනවා සතර මහා ධාතු එහෙම නැතිනම් පඨවි ධාතුව කියන තැනකින්. ඒ කියන්නේ සතර මහා ධාතුව හැටියට නැතිනම් පඨවි ධාතුව ප්‍රධාන කරලා පෙන්වනවා පොට්ටබ්බේ හැටියට. ඒ නිසා පොට්ටබ්බේ උපාදාය රූපයක් විදිහට පෙන්වන්නේ නැහැ. ඒක සතර මහා ධාතුවටයි බහාලන්නේ. ඒ නිසා ඇහත් රූපයත් කනත් සද්දයත් නහයත් ගන්ධයත් දිවත් රසත් කයත් කියන මෙතනදී කරුණු කතා කරනවා 9ක්. ඊළඟට ස්ත්‍රීන්ද්‍රිය රූපය, පුරුෂීන්ද්‍රිය රූපය, ජීවිතින්ද්‍රිය රූපය. ඊළඟට කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති කියන විඤ්ඤාප්ති රූප ටික. ඊළඟට ආකාශ ධාතුව, ඊළඟට ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා කියන ටික. ඒ වගේම උපචේ, සන්තති, ජරතා, අනිච්චතා කියන ටික. ඒ වගේම කබලින්කාර ආහාරය කියන මෙන්න මේ විදිහේ රූපයේ තවත් සියුම් රූප ප්‍රභේද ටිකක් තියෙනවා. මේ විදිහට ගත්තහම අභිධර්ම පිටකේ අපිට රූප කොටස් 27ක් පිළිබඳව විස්තර කරනවා. සතර මහා ධාතුවත් සමග 27ක් විස්තර කරනවා. සතර මහා ධාතුව නැතුව ධර්ම කරුණු උපාදාය රූප 23ක් විස්තර කරනවා. ඉතින් මෙන්න මේ කරුණු ටික තමයි 11 ආකාරයකින් බෙදන්නේ. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, ඕලාරික රූප, සුකුම රූප, හීන ප්‍රනීත රූප, දුර ළඟ රූප කියලා 11 ආකාරයකට බෙදලා පෙන්නනවා. අතීත වර්තමාන අනාගත, ආධ්‍යාත්මික බාහිර, ඕලාරික සුකුම, හීන ප්‍රනීත, දුර ළඟ කියලා. මෙන්න මේ විදිහට බෙදනකොට මේ රූපවල ස්වභාවය අනුව තමයි මේ ලක්ෂණ අනුව තමයි මේ විදිහට වෙන් කරන්නේ. සතර මහා ධාතුව සහ උපාදාය රූපයන් යම් මට්ටමක තිබෙනවා නම් අපිට අතීතය අනුව සිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ අතීතයේ තිබුණා කියන මට්ටමකින් හෝ අතීතය අනුව සිහි කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ සිහි කරන රූප සතර මහා ධාතු හෝ උපාදාය රූපයි. ඒ අතීත අනුව ගිහින් සිහි කරනවා නම් ඒ සිහි කරන රූප අතීත රූප හැටියට හඳුන්වනවා. අනාගතයේදී අපිට මේ විදිහේ රූප මුණ ගැහෙයි කියලා එහෙම නැත්නම් අනාගතයේ ප්‍රාර්ථනා කරනවා නම් යම් ආකාරයකින් රූප බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා නම් ඒ රූප සතර මහා ධාතුව හෝ ඒ සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය රූප මට්ටමේ තියෙන සියලුම රූප ටික ඇතුළත් වෙනවා. අතීත වශයෙන් හෝ වේවා අනාගත වශයෙන් හෝ වේවා ඒ වගේම ඊළඟ කාරණේ වර්තමානයේදී. ඒ කියන්නේ වර්තමානයේ අපි මේ වෙලාවේදී ගනුදෙනු කරන එහෙම නැත්නම් ඇසුරු කරන යම් රූපයක් තියෙනවා නම් ඒ රූපද වර්තමාන රූප හැටියට පෙන්නනවා. ඒ සියලුම රූපත්
අයිති වෙනවා සතර මහා ධාතුවෙන් හෝ සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය රූප මට්ටමේ තියෙන රූප හැටියටයි පැහැදිලි කරන්නේ. එහෙනම් අතීතයේ අනුව ගිය හෝ වර්තමාන අනාගතයේ අනුව ගිය හෝ වර්තමානයේ මේ මොහොතේ හෝ යම් රූපයක් ඇසුරු කරනවා නම් ඇසුරු කරලා තියෙනවා නම් ඇසුරු කරાવી හෝ ඇසුරු කරයි නම් හෝ කියන මේ විදිහට අතීත වර්තමාන අනාගත කියන කාල තුනෙන්ම ගත්තාම සතර මහා ධාතුව හෝ සතර මහා ධාතුව නිසා උපදින උපාදාය රූප කියන මේ රූප ටික තමයි ඇසුරු කරන්නට හම්බ වෙන්නේ. එතනදී උපාදාය රූප කියලා කතා කරනකොට මම අර මුලින් කතා කළ ඇහැ රූප කන ශබ්ද නහය ගන්ධය දිව රස කය ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති ඊළඟට ආකාශ ධාතුව ලහෝතා මුදිතා කම්මඤ්ඤතා උපචේ සන්තති ජරතා අනිත්‍යතා කබලින්කාර ආහාර කියන මේ සියලුම රූප ටික ඇතුළත් වෙනවා අතීත වර්තමාන අනාගත කියලා කිව්වහම ඊළඟට ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප කියලා පෙන්නනවා. මෙතනදී ආධ්‍යාත්මික බාහිර කියන තැන කාරණා දෙවිධයකින් බෙදනවා. ආධ්‍යාත්මික කියලා කියන්නේ ඇහැ කන නහය දිව ශරීරය කියන මේ ටික ආධ්‍යාත්මික පැත්තෙන් තියෙන හැටියට එහෙම නැත්නම් ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ආදී මේ විදියට උපාදාය රූප ටික ආධ්‍යාත්මික පැත්තෙන් පෙන්නලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී දේවල් ටික බාහිරින් සතර මහා ධාතු ආදී බාහිරිනුත් පෙන්නනවා. නමුත් මෙතනදී සූත්‍ර ක්‍රමයට විස්තර කරනකොට හොඳට මතක තියාගන්නට ඕනේ ආධ්‍යාත්මික කියලා කියන්නේ මේ සතර මහා ධාතු සහ සියලුම උපාදාය රූප තමන් අනුව ගියොත් ඒ කියන්නේ මම හෝ මගේ කියන තැනකින් පවතින යම්තාක් රූප තියෙනවා නම් ඒ තමන් අනුව ගිය රූප ආධ්‍යාත්මික රූප හැටියට පෙන්වනවා. තමන් නොවන පරසත්තානංව පරපුග්ගලානංව තමන් නොවන වෙන සත්වයක් හෝ පුද්ගලයෙකුගේ ඒ අනුව ගියපු සතර මහා ධාතුව හෝ ඒ සතර මහා ධාතු අනුව ගිය උපාදාය රූප ටිකක් තියෙනවා නම් ඒ ටික බාහිර රූප හැටියට බෙදනවා. මේ බෙදන ක්‍රම දෙකක්. මොකද සූත්‍ර ක්‍රමයට බෙදනකොට තමන් සහ අනුන් කියන තැනකින් බෙදනවා. තවත් ගැඹුරට අර්ථය යනකොට අභිධර්ම ක්‍රමයේදී යනකොට ආධ්‍යාත්මික බාහිර කියලා බෙදනවා. පුද්ගල භාවයෙන් වෙන් කරලා ඇහැ කන නහය දිව ශරීරය කියන ටික ආධ්‍යාත්මික පැත්තට දාලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී දේවල් බාහිරයට යොමු කරලා ඒ පැත්තේ සතර මහා ධාතුව මේ පැත්තේ සතර මහා ධාතුව කියලා සතර මහා ධාතු දෙපැත්තට වෙන් කරලා ඒ විදිහේ බෙදෙන අර්ථයක් තියෙනවා. අපි ওই අර්ථය කතා කළා දත්තිංසාකාරය ගැන කතා කරනකොටත් ඒ වගේම ධාතු මනසිකාරය ගැන කතා කරනකොටත් අපි මේ ආධ්‍යාත්මික බාහිර බෙදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දීර්ඝ විස්තරයක් සතිපට්ඨාන දේශනාවල කායානුපස්සනාවේදී ධාතු මනසිකාරය පිළිබඳව කතා කරන තැනදී පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා මම මේ විස්තරය දැන් මේ වෙලාවේදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ඕලාරික සහ සුකුම රූප කියලා. ඕලාරිකයි කියලා කියන්නේ රළු මට්ටමේ තියෙන රූප. රළු මට්ටමේ තියෙන රූප හැටියට පෙන්නනවා ඇහැ ඒ කියන්නේ ප්‍රකට මට්ටමේ තියෙන රූප. ඇහැ ප්‍රකට මට්ටමකින් එහෙම නැතිනම් ඇහැ කියන එක අපිට ප්‍රකටයි. යමක් ඒ කියන්නේ පේනවා කියන සිද්ධියකට වැය වෙලා තිබුණට ඇහත් රූපයක් කනත් සද්දයක් එහෙම නැතිනම් නාසයත් ගන්ධයක් දිවත් රසත් කයත් කියන මේ ධර්මතා ටික ඕලාරික මට්ටමේ. ඕලාරික මට්ටමින් කියන්නේ යම් මට්ටමක රළු මට්ටමකින් අපිට අත්විඳින්න පුළුවන් සිද්ධි ටිකක් වෙනවා. ඊළඟට සුකුම රූප කියලා කිව්වහම ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ආදී අනිත් උපාදාය රූප ටික අර ඕලාරික මට්ටමේ තියෙන රූප ටික අතහැරියාම ඉතුරු සියලුම රූප ටික සුකුම රූප හැටියට පෙන්වනවා. ඊළඟට හීන රූප හැටියට ගත්තාම යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකක් තියෙනවා නම් ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ලෝකයේ තියෙනවා සම්මතයක් හීනයයි සම්මත. හීන රූප හීන ශබ්ද ඒ කියන්නේ හීනයි කියලා කියන්නේ පහත් කියන මට්ටමේ එහෙම නැත්නම් දුර්වල කියන අර්ථයෙන්. යම් රූප තියෙනවා දැක්ක ගමන්ම අප්‍රසන්නයි. එහෙම නැත්නම් දැක්ක ගමන් ඇහුණ ගමන්ම අප්‍රසන්නයි. යම් ශබ්ද තියෙනවා. යම් ගන්ධයන් තියෙනවා දැනිච්ච ගමන්ම අප්‍රසන්න ගඳක්.
රසයන් තියෙනවා කටුක රසයක්. ආදී මේ විදිහට හීනයයි සම්මත සමාජයක ඒ හීනයයි සම්මත වෙච්ච රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශයන් තියෙනවා නම් මේවා හීන රූප හැටියට පෙන්වනවා. ප්‍රනීත රූප කියලා කියන්නේ සමාජයේ සම්මතයක් විදිහට පවතිනවා ප්‍රනීත මට්ටමේ. ඇහැට පේන ප්‍රියමනාප වූ රූප, ඒ වගේම කනට ඇහෙන ප්‍රිය වූ ශබ්ද, නහයට දැනෙන ප්‍රිය වූ ගන්ධයක්, දිවට දැනෙන ප්‍රිය වූ රසයක්, කයට දැනෙන ප්‍රිය වූ ස්පර්ශයක්. මේ ප්‍රිය වූ මට්ටමේ තියෙනවා නම් ඒවා ප්‍රනීත මට්ටමකින් තියෙන්නේ. ඒ Tamanට හිත වඩන හිතේට නැඹුරු වෙන යොමු වෙන ප්‍රියමනාප වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් තියෙනවා නම් මේවා ප්‍රනීත රූප හැටියට පෙන්වනවා. ඊළඟට දුර රූප කියලා කියන්නේ අපිට ගෝචර වෙන්නේ නැති ටිකක් දුර වැඩි. එහෙම නැතුව මේ ඉන්න තැන ඉඳන් ඈත රූප කියන අදහස නෙමෙයි. කිලෝමීටර ගාණක් ඈතින් තියෙන රූප කියන අදහසින් නෙමෙයි. මේ දුර රූප කියලා කියන්නේ අපිට ටිකක් ග්‍රහණය කරගන්නට වඩා දුරින් තියෙන රූප. ඒ කියන්නේ අපේ මානසික මට්ටමට ග්‍රහණය වීමට එහෙම නැත්නම් මානසික මට්ටමින් අරමුණු කරන්නට බැරි දුර වූ රූපට වලට කියනවා දුර රූප කියලා. මානසික මට්ටමේ හොඳට ග්‍රහණය කරගන්න හොඳට නිමිති හදාගන්න පුළුවන් විදිහේ රූප වලට කියනවා ළඟ රූප කියලා. දුර රූප වලට ගත්තාම උදාහරණයක් විදිහට ජීවිතින්ද්‍රිය රූපේ, එහෙම නැතිනම් කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති රූප, කබලින්කාර රූපය, එහෙම නැතිනම් උපචේ සන්තති ජරත අනිච්චතා වගේ මේ විදිහේ රූප කොටාසයන් ටික අයිති වෙනවා දුර රූප හැටියට. ඊළඟට ළඟ රූප හැටියට පෙන්නනවා ඇහැ රූප කන ශබ්ද ආදී මේ විදිහේ ඇහත් රූපයත් කනත් ශබ්දයත් නහයත් ගන්ධයත් දිවත් කයත් දිවත් රසයත් කයත් ස්පර්ශයත් කියන මේ රූප අපිට බොහොම ළඟයි. ළඟයි කියලා කියන්නේ ගෝචර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණු කරන්න පුළුවන් ඒවා. නිමිති හදා ගන්න පුළුවන් මට්ටමේ තියෙන රූප. ඉන්නේ මේ විදිහේ රූප වලට කියනවා ළඟ රූප කියලා. ඉතින් මේක ඇතුලේ තව ගොඩාක් විස්තරාත්මක කරුණු ටිකක් තියෙනවා. මම එකයි මුලින් මතක් කළේ මේක මේ වෙන් කරගන්න පුළුවන් ආකාරයටයි අද පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට යම්තාක් රූප තියෙනවා නම් අතීත අනාගත වර්තමාන වශයෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඕලාරික සුකුම වශයෙන් හීන ප්‍රනීත වශයෙන් ළඟ දුර වශයෙන් හෝ යම් ආකාරයකින් සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා උපන්න උපාදාය රූප මට්ටමක් තියෙනවා නම් මේ සියලුම සමස්ත රූපයට කියනවා රූපස්කන්ධය කියලා. මම හිතනවා රූපේ කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි ඇති. ඊළඟට ඉති රූපස්ස සමුදය කියන කාරණය සහ ඉති රූපස් අත්ංගමෝ කියන කාරණේ මම අවසානයේට තබා ගන්නවා. මොකද ඔක්කොම එකට විස්තර කරන්න පුළුවන් නිසා. ඒ නිසා ඊළඟට අපි රූපේ පිළිබඳව කතා කරපු නිසා වේදනා ස්කන්ධය පිළිබඳව කතා කරනවා. වේදනාව කියලා කියන්නේ විඳින ස්වභාවය, විඳින බව. වේදනාව තුන් ආකාරයකින් මෙතනදී වර්ගීකරණය කරනවා. සුඛ වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, උපේක්ඛා වේදනාවක්. එහෙම නැත්නම් අදුක්කම සුඛ වූ වේදනාවක් තියෙනවා. ඒකත් මේ වේදනා ස්කන්ධයත් අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත ළඟ දුර කියලා ඒ 11 ආකාරයකින්ම වර්ගීකරණය කරනවා. එතකොට යම් සුඛ වේදනාවක් තිබෙනවා නම් දුක් වේදනාවක් තිබෙනවා නම් උපේක්ඛා වේදනාවක් නැතිනම් අදුක්කම සුඛ වේදනාවක් තිබෙනවා නම් මේ සුඛ දුක්ඛ අදුක්කම සුඛ කියන වේදනා අතීතය අනුව ගිහිල්ලා තියෙනවා නම් අනාගතය අනුව ගිහිල්ලා තියෙනවා නම් වර්තමානයේ තුල පවතිනවා නම් අතීත හෝ වේවා අනාගතය හෝ වේවා වර්තමානයේ තුල හෝ වේවා යම් ආකාරයකින් අතීත වර්තමාන අනාගත කියන මේ කාල ත්‍රිත්වය අනුව සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් පිළිබඳව අරමුණු කරනවා නම් මේ අතීත වේදනාව මේ අනාගත වේදනාව මේ වර්තමාන වේදනාව කියලා වේදනාව කාලත්‍රය අනුව අතීත වර්තමාන අනාගත විදිහට බෙදෙනවා. ඊළඟට ආධ්‍යාත්මික වේදනාවක් සහ බාහිර වේදනාවක් පිළිබඳව කතා කරනවා. ආධ්‍යාත්මික හෝ බාහිර වශයෙන් කතා කරන තැනදී මෙතනදී ආධ්‍යාත්මික බාහිර කියන කාරණා ටිකේදී පැහැදිලි කරනවා තමන් අනුව ගිය සුඛ වේදනාවක් දුක් වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා ඒක ආධ්‍යාත්මිකයි.
තමන්ට බාහිරින් ඉන්නේ නැත්නම් පෙර කියන්නේ වෙන සත්ව පුද්ගලයන්ගේ පරසත්තානම්වා පරපුද්ගලානම්වා කියලා පෙන්නනවා. තමන් නොවන වෙන සත්ව පුද්ගලයන්ගේ වේදනාවන් පිළිබඳව. එතනදී දුක් වේදනා, සුඛ වේදනා සහ අදුක්කම සුඛ වේදනාව කියලා වර්ගීකරණය කරනවා. ඊළඟට තියෙනවා ඕලාරික වේදනාව සහ සුකුම වේදනාව කියලා. අතීත වර්තමාන අනාගත වශයෙන් කතා කළා, ආධ්‍යාත්මික බාහිර වශයෙන් කතා කළා. මොකද මේකේ මේ අර්ථය අපිට තේරුම් ගැනීම නිසායි මම මේක වේගෙන් මතක් කරන්නේ. අපිට මේ කියන්නේ කොයි වගේ අර්ථයකින්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලැබුණාම හොඳටම ප්‍රමාණවත් වෙනවා මූලික වශයෙන් කටයුතු කරන්න. එයින් පස්සේ මේක ගැන අධ්‍යයනය කරනකොට ඔබට තවදුරටත් පෙළ දහමේ ගැඹුරින් අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඕලාරික වශයෙන් හෝ සුකුම වශයෙන්, ඕලාරික කියලා කියන්නේ රළු වශයෙන්, සුකුම වශයෙන් කියලා කියන්නේ සියුම් වශයෙන් වේදනාව වර්ගීකරණය කරනවා. එතනදී ඕලාරික සහ සුකුම වශයෙන් වෙන් කරනකොට අකුසල කර්මයක් එහෙම නැතිනම් අකුසලයේ අනුව ගිය වේදනාවක් තියෙනවා. අකුසලයේ අනුව ගිය යම් වේදනාවක් වෙන අපි කියන්නේ අකුසල විපාක විඳිනකොට විඳින වේදනාවක් තියෙනවා නම් මේ අකුසලයේ අනුව ගිය වේදනාව ඕලාරිකයි. කුසලයේ අනුව ගිය සහ අව්‍යාකතයේ අනුව ගිය වේදනාවන් සුකුමයි. ඊළඟට පෙන්නනවා අකුසලයේ අනුව ගිය වේදනාව ඕලාරික මට්ටමින් තියෙනකොට කුසල අව්‍යාකත කියලා කියන්නේ කුසල්වත් නොවන අකුසල්වත් නොවන ධර්මය හැටියට අව්‍යාකතයන් පෙන්නනවා. මෙතනදී අව්‍යාකත කියලා කියන තැනේදී පෙන්නන්නේ කුසල කර්මය හෝ අකුසල කර්මයට අයිති නැති. එහෙම නැතිනම් හේතු වලට අයිති නැති අහේතුක විපාක මට්ටම පෙන්නනවා. එතනදී මෙන්න මේ ඕලාරික මට්ටමේ තියෙන අකුසලයේ මුල් කරගෙන එන වේදනාවත් සුකුම මට්ටමේ තියෙන වේදනාවත් වෙන් කර ගන්න තමයි මේ විදිහට පෙන්වන්නේ. ඊළඟට තවත් බෙදෙන ක්‍රමයක් තියෙනවා. දුක් වේදනාව ඕලාරිකයි. සැප වේදනාවයි අදුක්කම සුඛ වේදනාවයි සියුම් කියලා පෙන්වනවා. සුකුම වේදනා හැටියට පෙන්වනවා. දුක් වේදනාව ඕලාරිකයි. ඊළඟට සැප වේදනාවයි අදුක්කම සුඛ වේදනාවයි සුකුමයි කියලා පෙන්වනවා. ඊළඟට ආයෙත් මේකේ තවත් බෙදෙන ක්‍රමයක් තියෙනවා. දුක් වේදනාවයි සැප වේදනාවයි දෙකම ඕලාරික විදිහට බෙදනවා. අදුක්කම සුඛ වේදනාවට සාපේක්ෂව දුක් වේදනාවයි සැප වේදනාවයි දෙකම ඕලාරිකයි. අදුක්කම සුඛ වේදනාව සුකුමයි කියලා පෙන්වනවා. දුක් වේදනාවට සාපේක්ෂව බෙදනකොට දුක් වේදනාව ඕලාරිකයි. සැප වේදනාවයි අදුක්කම සුඛ වේදනාවයි සුකුම වේදනා කියලා පෙන්නනවා. අදුක්කම සුඛ වේදනාවට සාපේක්ෂව බලනකොට දුක් වේදනාවයි සැප වේදනාවයි දෙකම ඕලාරිකයි. අදුක්කම සුඛ වේදනාව සුකුමයි කියලා පෙන්නනවා. එහෙම බෙදන ක්‍රමයකුත් පෙන්නනවා. ඊළඟට හීන ප්‍රනීත කියන අර්ථයෙන් බෙදනවා. හීන ප්‍රනීත කියන අර්ථයෙන් ගත්තහම දුක් වේදනාව හීන වූ ධර්මයක්. එහෙම නැත්නම් හීන වූ වේදනාවක්. සුඛ වේදනාව හොයි අදුක්කම සුඛ වේදනාවයි ප්‍රණීත ධර්මයක්. ඒ දුකට සාපේක්ෂව නැත්නම් දුක් වේදනාවට සාපේක්ෂව බෙදනකොට දුක් වේදනාව හීනයි. දුක් වේදනාවට සාපේක්ෂව සැප වේදනාවයි අදුක්කම සුඛ වේදනාවයි ප්‍රණීතයි කියලා පෙන්නනවා. ඊළඟට තවත් බෙදෙන ක්‍රමයක් තියෙනවා. අදුක්කම සුඛ වේදනාවට සාපේක්ෂව අදුක්කම සුඛ වේදනාව ප්‍රණීතයි. අදුක්කම සුඛ වේදනාව ප්‍රණීත වෙනකොට දුක්ඛ වේදනාවයි සැප වේදනාවයි දෙකම හීනයි කියලා පෙන්නනවා. මෙතන සැප වේදනාව වේලාවක හීන වෙනවා, වේලාවක ප්‍රණීත වෙනවා. අර කලින් මතක් කරනකොට සැප වේදනාව වේලාවක ඕලාරික වෙනවා, වේලාවක සුකුම වෙනවා. මෙහෙම වෙන්න හේතුව ඒට සාපේක්ෂවයි මේ බෙදන්නේ. දුකට සාපේක්ෂව සැප වේදනාව සුකුමයි. දුකට සාපේක්ෂව සැප වේදනාව ප්‍රණීතයි. අදුක්කම සුඛයට සාපේක්ෂව සැප වේදනාව ඕලාරිකයි. අදුක්කම සුඛයට සාපේක්ෂව සැප වේදනාව හීනයි කියලා දෙපැත්තට වෙන් කරනවා.
මේ විදිහට බෙදනවා. ඊළඟට ළඟ රූප සහ එහෙම නැත්නම් ළඟ වේදනා සහ දුර වේදනා කියලා වේදනාව ළඟ කියන දුර කියන ප්‍රභේදයෙන් බෙදනවා. අදුක්කම එහෙම නැත්නම් දුක්ඛ වේදනාවක් තියෙනවා නම් ඒ දුක්ඛ වේදනාව දුක්ඛ වේදනාවකටම ළඟ වෙනවා. ළඟ වෙන්නේ දුක් වේදනාවකටම ළඟයි. දුක් වේදනාව සැප වේදනාවකට දුරයි කියලා පෙන්නනවා. දුක් වේදනාවකට ළඟ වෙනවා. දුක් වේදනාව සැප වේදනාවකට දුරයි කියලා පෙන්නනවා. සැප වේදනාව දුක් වේදනාවකට දුරයි කියලා පෙන්නනවා. සැප වේදනාව සැප වේදනාවකට ළඟයි කියලා පෙන්නනවා. අදුක්කම සුඛ වේදනාව දුක් වේදනාවකට දුරයි කියලා පෙන්නනවා. අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාවකට ළඟයි කියලා පෙන්නනවා. මේ විදිහට මේ මෙහෙම බෙදෙන ප්‍රභේදවලදී කියන අර්ථය තමයි දුක් වේදනාවක් ලැබුණා නම් තවත් දුක් වේදනාවකට වහා කිට්ටුයි. ඒ කියන්නේ අපි ඒකයි අර දුක විපාක දෙන්න ලබනකොට එහෙම නැත්නම් දුකම එන්න ගත්තාම දිගින් දිගටම දුක එනවා කියලා කියන්නේ. සැප විඳින්න ගත්තාම දිගින් දිගටම සැප එනවා කියලා කියන්නේ. ඒ එක හේතුවක්, එක න්‍යායක්, එක අර්ථයක් තමයි මේ මතක් කරන්නේ. යම් දුකක් විපාක දෙනවා නම් එහෙම නැත්නම් දුක් වේදනාවක් විඳිනවා නම් ඒ දුක් වේදනාවට තවත් දුක් වේදනාවක්ම ළඟ වෙනවා මිසක් සැප වේදනාව ළඟ වෙන්නේ නැහැ. දුක් වේදනාවට දුක් වේදනාවක්මයි කිට්ටු. සැප විඳිනකොට සැප වේදනාවකට තවත් සැප වේදනාවක්ම කිට්ටු වෙනවා. සැප වේදනාවට දුක් වේදනාව දුරස් වෙනවා. අදුක්කම සුඛ වේදනාවකදී සැපත් නොවන දුකත් නොවන අවස්ථාවකදී දුක් වේදනාව දුරස් වෙනවා, දුරයි. අදුක්කම සුඛ වේදනාවකට අදුක්කම සුඛ වේදනාවක්ම ලං වෙනවා, ළඟයි, බොහොම කෙටි. මෙන්න මේ විදිහට අතීත වර්තමාන අනාගත වශයෙන් ඒ වගේම ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඕලාරික සුකුම වශයෙන් හීන ප්‍රනීත වශයෙන් ළඟ දුර වශයෙන් වේදනාවත් ප්‍රභේද කරලා පෙන්නනවා. ඊළඟට සංඥාවේදීත් සංකාරයේදීත් විඥානයේදීත් මම මේ තුනම එකට ගන්නේ මේ තුනම පැහැදිලි කරන්න පහසු වෙන නිසා. සංඥා සංකාර විඥාන කියන මේ තුන් දෙනාමත් අතීතයේ අනුව ගිහිල්ලා තියෙනවා නම් අතීත සංඥාවක් හෝ අතීත සංකාරයක් හෝ වේවා අතීත විඥානයක් හෝ වේවා අතීතය සිහි කරන්න පුළුවන් ස්වභාවයක් පිළිබඳ. එහෙම නැතිනම් අනාගතය අනුව ගිය සංඥාවක් හෝ වේවා අනාගතය අනුව ගිය සංකාරයක් හෝ වේවා අනාගතය අනුව ගිය විඥානයක් හෝ වේවා තිබෙනවා නම් එහෙම නැතිනම් වර්තමානයේ තුල සංඥාවක් සංකාරයක් විඥානයක් පිළිබඳව සංඥා සටහනක් සංකාරයක් පිළිබඳව විඥානයක් පිළිබඳව දැනුවත් බවක් තියෙනවා නම් වර්තමාන සිද්ධියක් පිළිබඳව අතීතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා අනාගතය අනුව හෝ වේවා යම් සංකාරයක් තියෙනවා නම් යම් සංඥාවක් තියෙනවා නම් යම් විඥානයක් තියෙනවා. මේ සංඥාව කියලා කියන්නේ චක්කු සම්පස්සේ නිසා උපන් වේදනාවක් තියෙනවා නම් මේ චක්කු සම්පස්සේ නිසා උපන්ම සංඥාවක් තියෙනවා. චක්කු සම්පස්සේ නිසා උපන් සංකාරයක් තියෙනවා. ආදී මේ විදිහට සංඥා සංකාර දෙක පෙන්නනවා චක්කු සෝත ගාන ජීව කාය මන කියන තැනින්. මේ චක්කු සම්පස්සයෙන් උපන් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව තමයි සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා විදිහට වේදනාවත් වර්ගීකරණය කළේ. මොකද ඒක මං ස්පර්ශය නිසා මේ ටික උපදින්නේ කොහොමද කියන තැනින් ඉති රූපස්ස සමුදයෝ ඉති වේදනස්ස සමුදයෝ කියන තැනින් මේ ටික පැහැදිලි කරලා දෙන්නම්. දැනට වේදනාව කියන්නේ මොකක්ද? සංඥා සංකාර විඥාන කියන්නේ මොකක්ද කියන එක දැනගනිමු. සංඥාව කියලා කියන්නේ හඳුනන බව. යමක් හඳුනා ගැනීමක් වෙනවා නම් ඒ හඳුනා ගැනීමට කියනවා සංඥාවක් කියලා. ඒ රූප සංඥාවක් වෙන්න පුළුවන්, සද්ද සංඥාවක් වෙන්න පුළුවන්, ගන්ධ සංඥාවක් වෙන්න පුළුවන්, රස සංඥාවක් වෙන්න පුළුවන්, පොට්ටබ්බ සංඥාවක් වෙන්න පුළුවන්, ධම්ම සංඥාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සංකාරය කියලා කියන්නේ චේතනාව. එහෙම නැතිනම් කර්මයට කියනවා සංකාරය කියලා. චේතනාව එහෙම නැතිනම් කර්මය කරන අවස්ථාව. රූප ඒ කියන්නේ රූප සංඥාවක් අරඹයා හිතන කල්පනා කරන බවක් තියෙනවා නම් සද්ද සංඥාවක් අරඹයා හිතන කල්පනා කරන බවක් තියෙනවා නම් රස සංඥාවක් අරඹයා හිතන කල්පනා කරන බවක් තියෙනවා නම් ගන්ධ එහෙම නැතිනම් රස ස්පර්ශ ධම්ම කියන මෙන්න මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන යම් අරමුණක් අරඹයා හිතන කල්පනා කරන බවක් තියෙනවා නම්
මේක සංකාර හැටියට පෙන්වනවා. කියන හඳුනන බව තව දුරටත් හිතලා කල්පනා කරනවා. ඊළඟට විඥානනයේ විඥාණයෙන් කියලා කියන්නේ විඥානන ලක්ෂණය. විඥානයේ ස්වභාවයේ විඥානන ලක්ෂණයෙන් යුක්තයි. මේ විඥානය කියලා කියන්නේ යමක් දැනගන්නවා කියන අවස්ථාව. අතන හඳුනාගත්තට තාම දැනගත්තේ නැහැ. මොකද්ද කියලා හඳුනා ගන්න බෑ එතනදී. ඒ හඳුනා ගැනීම රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියන ඒ තොරතුරු ටික හඳුනනවා. ඒ තොරතුරු ටිකෙන් හිතලා කල්පනා කරලා තමයි දැනගන්නේ. රූපයක් නම් තියෙනවා කවුද කියලා නම් තාම දන්නේ නැහැ කියලා අපිට සමහරවිට අපි කියන්නේ. හඳුනාගන්න තාම කවුද කියලා හිතලා ඊට පස්සේ මේ හවල් කෙනානේ, මේ අම්මනේ, එහෙම නැතිනම් මේ අර දන්න අඳුරන කෙනෙක් නේ කියලා ඒක දැන ගැනීමකට යනකොට ඒ තමයි විඥානයේ ස්වභාවය. ඉතින් මේ සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටිකත් අතීත අනාගත වර්තමාන විදිහටත් පෙන්නනවා. ආධ්‍යාත්මික බාහිර විදිහටත් පෙන්නනවා. ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ කියන තැනිනුත් පෙන්නනවා. එතනදී සංකාරය ගැන ගත්තත් යම් මට්ටමක හැදෙනීමක් තියෙනවා නම් චක්කුසෝත ගාන ජීව කාය කියන මේ පංචායතනයෙන් යම් හැදෙනීමක් තියෙනවා නම් මේ දේවල් ඕලාරික මට්ටමින් තියෙන, එහෙම නැත්නම් රළු මට්ටමින් තියෙන. හිතේ හඳුනා ගැනීමක් තියෙනවා නම් ඒවා සියුම් මට්ටමකින් තියෙන. හීන ප්‍රනීත කියන තැනේදීත් ගත්තාම යම් සංඥාවක් තියෙනවා නම්, යම් හැඳිනීමක් තියෙනවා නම් හීනයයි සම්මත. යම් හැඳිනීමක් තියෙනවා නම් ප්‍රනීතයයි සම්මත. ඒ හීනයයි සම්මත දේ හඳුනනකොට ඒ හීන ධර්මය හැටියටත් යම් ප්‍රනීත ධර්මයක් හඳුනනවා නම් ඒ හඳුනනකොට ඒක ප්‍රනීත හැටියටත් වර්ගීකරණය කරනවා. මේ විදිහට වර්ගීකරණය සංඥාවටත් සංකාරයටත් විඥාණයටත් සිද්ධ වෙනවා. විඥානයේ හැටියට මෙතනදී පෙන්නනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියලා මේ මනෝ විඥාන කියලා මේ විඥාන හයම කතා කරනවා. එතකොට මේ විදිහට රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව, සංකාරයේ, විඥානයේ පිළිබඳව අපි මේකේ ඉතුරු ටික ඔබ පුරව ගන්නට වෙනවා. මොකද කාල වේලාවත් එක්ක ඉතුරු කරුණු දෙක පැහැදිලි කරන්නට බැරි වෙයි. නමුත් පුරව ගන්න න්‍යාය මම ඔබට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසායි මම මතක් කළේ පෙළ දහමේ දක්ෂ කෙනෙක් පෙළ දහමට යොමු වෙලා මේ කියන න්‍යාය තව තවත් ලියා ගැනීමට තවත් ගැඹුරු අර්ථයක් මේක තුල අන්තර්ගත වෙනවා. එතනදී කුසලය, අකුසලය සහ අව්‍යාකතය කියලා පෙන්නකොට අකුසලයට වඩා කුසලයේ සහ අව්‍යාකතය ප්‍රණීතයි. අකුසලය හීනයි. ඒ වගේම අකුසලය ඕලාරිකයි, කුසලයේ සහ අව්‍යාකතය සුකුමයි කියන තැනකින්. එහෙම නැතිනම් ප්‍රණීතයි කියන තැනකින්. එහෙම නැතිනම් අකුසලය කුසලයට දුරයි. අකුසලය අකුසලයට ළඟයි. අකුසල විඥාන කුසල විඥාන කියලා අපි වෙන් කරනවානේ. කුසල විඥානයේ කුසල විඥානයකට ළඟයි. අකුසල විඥානය අකුසල විඥානයකට ළඟයි. හැබැයි අකුසල විඥානය කුසල විඥානයකට දුරයි. කුසල විඥානය අකුසල විඥානයකට දුරයි. ඔන්න ඔය විදිහට දුර ළඟ ભેදයෙන් බෙදලා ගන්නට ඕන කරනවා. ඉතින් මේ විදිහට ඉති රූපං, ඉති වේදනං, ඉති සංඥාං, ඉති සංකාරං, ඉති විඥානං කියන තැනකින් ගත්තාම මේ තමයි රූපය කියන්නේ, මේ තමයි වේදනාව කියන්නේ, මේ තමයි සංඥාව කියන්නේ, මේ තමයි සංකාරය, මේ තමයි විඥානය කියන්නේ කියන එක හඳුනා ගැනීමට පෙන්නනවා. රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥා පිළිබඳව, සංකාර විඥානයන් පිළිබඳව දැනගත්තා කියන අර්ථය. ඉති රූපස්ස සමුදය, ඉති වේදනස්ස සමුදය, මේ විදිහට ස්කන්ධයන් පහේම සමුදය දකින්න කියලා කියනවා. සමුදය කියලා කියන්නේ හේතු නිසා හටගන්න බව දකින්න කියලා. එතකොට රූපේ හටගන්න තියෙන හේතුව, එහෙම නැතිනම් රූපේට හේතු වෙලා තියෙන්නේ සතර මහා ධාතුවයි. සතර මහා ධාතුව තමයි සතර මහා ධාතුව නිර්මාණය කරන්නේ. ඒ වගේම සතර මහා ධාතුව තමයි උපාදාය රූප නිර්මාණය කරන්නේ. ඒ නිසා රූපයට හේතුව සතර මහා ධාතුව කියලා පෙන්වනවා. එහෙම නැතිනම් කබලින්කාර ආහාරය කියලා පෙන්වන්නේ මේ රූපයට හේතුව. එහෙම නැත්නම් රූපය හැදෙන්න හේතු වෙච්ච සමුදය. හේතු නිසා හටගන්න බව. කුමක් හේතු කරගෙනද රූපය හටගන්නේ? සතර මහා ධාතුවම හේතු කරගෙනයි රූපය හටගන්නේ. ඒක ආහාර පරියාය. එහෙම නැත්නම් ආහාරයේ හැටියට කබලින්කාර ආහාරය පෙන්වනවා. ඊළඟට වේදනාව ඇති වෙන්නේ
සංඥාව ඇති වෙන්නේ සංකාරය ඇති වෙන්නේ කොහොමද? වේදනා සංඥා සංකාර කියන මේ ධර්මතා තුනම හටගන්න උපකාර වෙන්නේ ස්පර්ශයයි. චක්කු සම්පස්යෙන් උපන් වේදනාව, චක්කු සම්පස්යෙන් උපන් සංඥාව, චක්කු සම්පස්යෙන් උපන් සංකාරය. සෝත සම්පස්යෙන් උපන් වේදනාව, සෝත සම්පස්යෙන් උපන් සංඥාව, සෝත සම්පස්යෙන් උපන් සංකාරය කියලා මේ විදිහට වේදනා සංඥා සංකාර කියන ත්‍රිත්වයටම හේතුව පෙන්නනවා ස්පර්ශය නිසායි හටගන්නේ කියලා. එතකොට යම් තැනක ඉති වේදනස්ස සමුදයෝ කියලා පෙන්නුවොත් වේදනාව හටගන්න හේතුව හැටියට ස්පර්ශය නිසායි වේදනාව හටගන්නේ කියලා දකින්නට ඕන. මේ විදිහට වේදනා සංඥා සංකාරයන් හට ගැනීමට හේතු වෙන්නේ ස්පර්ශයයි. ඊළඟට විඥානයේ හට ගැනීම සඳහා විඥානයේ උපද්දවන්නට හේතු වෙනවා නාම රූප කියන දෙකම. නාම ධර්මයක් රූප ධර්මයක්. මෙතන නාම ධර්මයේ හැටියට වේදනා සංඥා සංකාර කතා කරනවා. රූප ධර්මයේ හැටියට රූපේ කතා කරනවා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන මේ ධර්මතා ත්‍රිත්වයම මෙතන මේ ධර්මතා ටිකම එකතු වෙලා තමයි විඥානයේ උපද්දවන්නේ. පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරය කියන ධර්මතා ටික හැටියට චෛතසික ටික පෙන්නනවා. ඒ ටිකම තමයි කෙටි කරලා ගත්තාම වේදනා සංඥා සංකාර කියන ධර්මතා තුනෙන් කතා කරලා තියෙන්නේ චෛතසික ටික. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම කතා කරනකොට නිවන පැත්තකට තබනවා. මොකද අසංකත ධාතුව නියෝජනය කරන නිසා සංකත ධාතුව තුල චිත්ත චෛතසික රූප. එතකොට චිත්තය කියලා කියන්නේ විඥාණය. විඥාණය හටගන්න හේතු උනේ නාම ධර්මයේ සහ රූප ධර්මය. එතනදී නාම ධර්ම හැටියට කතා කරන්නේ චෛතසික ටික. එතකොට රූපයත් වේදනා සංඥා සංකාරත් කියන මේ ධර්මතා දෙකම එකතු වෙලා තමයි විඥානයක් උපද්දවන්නේ. ඒ නිසා විඥානයට හටගන්නට හේතුව හැටියට පෙන්නනවා නාම රූප කියලා. නාම රූප පත්‍ය විඥානං කියලා පටිසම්පාදෙත් අපිට අනිත් පැත්තට අනුලෝම කතා කරනකොට විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන කියන අර්ථයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා විඥාණයට ආහාරයම නැතිනම් විඥාණය හටගන්න හේතුව හැටියට පෙන්වන්නේ නාම රූප කියන ධර්මතාවය. රූපේ හටගන්න හේතුව සතර මහා ධාතුව, එහෙම නැතිනම් කබලින්කාර ආහාරය, වේදනා සංඥා සංකාර හටගන්න හේතුව ස්පර්ශය, විඥාණය හටගන්න හේතුව නාම රූප කියලා පෙන්වනවා. ඉතින් මේ විදිහට අපි ඒ ධර්මයන් හටගන්නට තියෙන හේතුවෙන් ඒ ධර්මයේ හටගන්නවා කියන එක විමර්ශනය කරන්නට ඕනේ. නුවණින් හොඳට විමසලා ගන්නට ඕනේ. ඊට පස්සේ මේ ඉති රූපස්ස අත්ංගමෝ, ඉති වේදනාස්ස අත්ංගමෝ, එහෙම නැත්නම් රූපයාගේ අතුරුදහන් වීම නැතිවීම, වේදනාවගේ අතුරුදහන් වීම නැතිවීම, සංඥා සංකාර විඥානයාගේ නැතිවීම, නිරෝධය ගැන කතා කරනවා. හේතුව නැති වෙනකොටයි ඵලය නැති වෙන්නේ. කබලින්කාර ආහාරය නැති වෙනකොට රූපේ නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා සංකාර නැති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා. හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා නැවත මේ උදේ වැය වශයෙන් එහෙම නැතිනම් සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා වශයෙන් නැවත මේක බලනකොට තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් පිළිබඳව මනා අවබෝධයක් වැටහීමක් අර්ථයක් එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පිළිබඳව ඇත්ත නොදන්නකම හින්දා ඇත්ත නොදන්නකම යෙදිච්ච ගමන් අවිද්‍යාව යෙදෙනවා. අවිද්‍යාව යෙදුන ගමන්ම ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයන් මුල් කරගෙන කරන කියන දේවල් සියල්ල කර්ම ගණයට යනවා. ඇත්ත නොදන්නකම හින්දා කර්ම රැස් වෙනකොට ඒ කරන කියන දේවල් ටික ඒ ක්‍රියාත්මක වෙන සිද්ධි ටික ඇති බවට ඉතුරු වෙනවා. එහෙම නැතිනම් ඒවා කෙරෙහි හිත නැඹුරු වෙනවා. හිත නැඹුරු වෙනකොට එහෙම නැතිනම් මනස නැඹුරු වෙනකොට ඒ දේවල් පැත්තට මනස නැඹුරු වීමම තණ්හාවේ ලක්ෂණයක්. උපගමනං උපාදානං කියලා පෙන්නනවානේ. ඒ කියන්නේ නැවත ඒ පැත්තට නැඹුරු වීමම තණ්හාවේ උපාදාන මට්ටමටමපත් වෙනවා. යමකට නැඹුරු වෙනවා නම් ඒ ඇත්ත නොදැන ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් වලට හිත යොමු කරනවා නම් හිත යොමු වෙනවා නම් ඒ ධර්මය උපාදාන වශයෙන් ගන්නවා. රූපේ පැත්තට, වේදනා පැත්තට, සංඥා පැත්තට, සංකාර පැත්තට, විඥාන පැත්තේ
හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථය නොදන්නකම හින්දා. ඒ කියන්නේ අවිද්‍යාව වේදෙනවා. අවිද්‍යාව යෙදුනහම ඒ ක්‍රියාකාරකම් ටික ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙච්ච ක්‍රියාකාරකම් ටිකට හිත යොමු කරලා බලනවා. හිත නැඹුරු වෙනවා. නැතිනම් මනස නැඹුරු වෙනකොට ඒ ධර්මයන් පැත්තට හිත යොමු වෙන එකම තණ්හාවේ ලක්ෂණයක් වෙනවා. ඒ හිත නැඹුරු වීම මේ පැත්තට ගිය නිසාම උපාදාන වශයෙන් ගන්නවා. ලෝකයේ තුල රූප වේදනා සංඥා සංකාර විඥානයන් උපාදාන වශයෙන් ගත්තාම ස්කන්ධ ටික තණ්හාවෙන් උපාදාන කරගත්තාම මේ ස්කන්ධ ටිකට කියනවා විශේෂණයක් යොදලා පංච උපාදානස්කන්ධය කියලා. එහෙමනම් ස්කන්ධ ටික ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරා. ස්කන්ධයන් කියන්නේ මොනවද කියන එක පැහැදිලි කළා. ඒ ධර්මයන් පිළිබඳව අර්ථය නොදැනගෙන ඇත්ත ඇති හැටියටම නොදන්නකම හින්දා ඒ දේවල් වල ඒ ක්‍රියාකාරකම් ඇති බවට ඉතුරු වුණාම ඒ පැත්තට හිත නැඹුරු කරලා ඒ නැඹුරු කිරීම තුලින් හිත තුල ඒ දේවල් වලට නැවත නිමිති හදාගෙන යන්න එන්න පුළුවන් බවට ඉතුරු කරගත්තාම තණ්හාවෙන් උපාදාන වශයෙන් භවය හදා ගන්නවා. තණ්හා කරලා උපාදාන වශයෙන් ගත්තාම ඇති බවට නිමිති ඉතුරු කරගත්තාම භවයත් සකස් කරලා තියෙනවා. ඒ නිසා කර්ම භවය හැදෙනවා. මෙන්න මේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නකම උදේවැය නොදන්නකම නිසා තමයි අවිද්‍යාව යෙදිලා තණ්හාව යෙදිලා කර්ම රැස් කරලා නැවත සසර ගමනකට මේ ස්කන්ධයන්ගේ ක්‍රියාකාරකමක් ඉතුරු කරන්නේ. විපාක විදිහට නැවත මේ ස්කන්ධ ටිකම නැවත විපාක විදිහට හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ සසර ගමනේ පැවැත්ම නතර කරලා දමන්නට අවශ්‍ය කරන නුවණ ලබා දෙන්නටයි. එහෙම නැතිනම් ඒ සසර ගමන යන්නේ කොහොමද? ඒ සසර ගමන නතර කරන්නේ කොහොමද කියන යථාර්ථවාදී දර්ශනීය නුවණකට වැටෙන්නට තමයි ධම්මානුපස්සනාව තුළ අපිට මේ ස්කන්ධයන් පිළිබඳව ඉති රූපං කියන තැනට මම ඉති කන්දස්ස සමුදයෝ ඉති කන්දස්ස අත්ංගමෝ කියලා කැටි කරලා මම ගන්නම් අර්ථය. ඉති කන්දං කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පිළිබඳව. ඉති කන්දස්ස සමුදයෝ මේ ස්කන්ධයන්ගේ හට ගැනීම. ඉති කන්දස්ස අත්ංගමෝ මේ වගේ නැතිවීම. ස්කන්ධයන් ටික හඳුනන්න, ස්කන්ධයන්ගේ හට ගැනීම හඳුනන්න, ස්කන්ධයන්ගේ නැතිවීම හඳුනන්න. ස්කන්ධයන් හඳුනනවා, හට ගන්න හැටි හඳුනනවා, නැති වෙන හැටි හඳුනනවා. එහෙම දකිනකොට අවිද්‍යාව නැතුව යනවා. අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනකොට තණ්හා වශයෙන් හෝ ditthi වශයෙන් යන්න ඉතුරු වෙන්නේ නැහැ. කර්ම වශයෙන් කරන්න කියන්න එහෙම නැතිනම් ගනුදෙනු කරන්න ඉතුරු වෙන්නේ නැහැ. නිමිති වශයෙන් නැවත සිහි කරගෙන යන්න පුළුවන් විදියට භවයේ ඉතුරු වෙන්නේ නැහැ. භවයේ නිරෝධ වෙනකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන සියලුම දුක් ටිකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එන්නේ අර්ථය බලාගෙන තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පිළිබඳව අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත ළඟ දුර කියලා මේ විදිහට ධර්මතාවලට බෙදලා තව දුරටත් මේ ධර්මයන් පිළිබඳව හොඳට විමසන්නට පුළුවන් වෙන විදිහට නුවණකට සත්පුද්ගල ආත්ම භාවයකින් තොර වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ යථාර්ථයක් මේ ලෝකයේ තුල පවතින්නේ කියන විදර්ශනා ඥානය උපදවා ගන්නට මේ විදිහට ධම්මානුපස්සනාවේදී පැහැදිලි කරලා විස්තර කරලා ලබා දෙනවා. ඉතින් මම හිතනවා මේ පිළිබඳව ඔබට යම් තාක් කරුණු පැහැදිලි ඇති. ඉතින් මේ ටික අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එකත් අපි එතනට ඒ නුවණ මට්ටමට එන්නේ කොහොමද කියන එකත් ඔබට මම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්. අපි මූලික වශයෙන් අද අපේ මානසික මට්ටම රැඳා පවතින්නේ කෙලෙස් මට්ටමත් එක්ක සත්පුද්ගල ආත්ම වශයෙන් මේ රූපෙට බැසගෙන රූපෙම ඇත්ත වශයෙන් ඇත්ත සත්වය පුද්ගලයෝ කියන තැනකින් නම් ඒ සඳහා අපිට කායානුපස්සනාව තුළ වැඩිපුර කාලයක් යොමු කරලා වැඩිපුර නුවණ යොමු කරලා කායානුපස්සනාව වඩන්නට වෙනවා. එහෙම නැතිනම් අපිට වේදනාව ප්‍රකට වෙලා තියෙනවා නම් අපිට වේදනානුපස්සනාව වඩන්නට පුළුවන්කම තිබෙනවා. අපිට හිත ප්‍රකට වෙනවා නම් කුසල සිත් අකුසල සිත් වශයෙන් මේ මම එදා මතක් කළ විදිහට නීවරණ සිත් ටික සහ කුසල සිත් ටික පිළිබඳව ඒ විදිහට Tamanට හිත හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා නම් ඔබට චිත්තානුපස්සනාවට නැඹුරු වෙන්නට පුළුවන්කම තිබෙනවා. එහෙම නැතිනම් ඔබට ධර්මතා ටික ගැන හොඳට නුවණක් තියෙනවා නම් ඒ ධර්මතා ටිකේ ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් නම් ධම්මානුපස්සනාවට යොමු වෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ කෙනා කෙනාගේ නුවණේ හැකියාවේ හැටියට. ඉතින් ඒ නිසා
මේ දහම් දැනුම මේ කරුණු ටික ඔබට ප්‍රායෝගිකව අද බලන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේක අමතක කරන්නට එපා. මේ කරුණු ටික ඔබේ හිතේ හොඳට මතක තබා ගන්න. ඒ මතක තබාගෙන ඔබ කායානුපස්සනාව වඩන්න, ඔබ වේදනානුපස්සනාව වඩන්න. ඒ වඩනකොට ඔබට යම් මට්ටමකින් හිතේ නීවරණයන් ටික දුර වෙලා යටපත් වෙලා හිත බොහොම එකඟ වෙච්ච සමාධිමත් මට්ටමකට හිත ආවහම මේ දහම් කරුණු ටිකක් විමසලා බලන්න. ධර්මානුකූලව රූපය කියන්නේ මෙහෙම නේද? මේ විදිහ ටිකක් නේද? රූපය හටගන්නේ මෙහෙම නේද? රූපය නැති වෙන්නේ මේ විදිහට නේද? වේදනාව කියන්නේ මෙහෙම ටිකක් නේද? ඒවා හටගන්නේ මේ විදිහට නේද? කියලා මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥානයන් පිළිබඳව තමන්ට පහසු විදිහට තමන්ට පුළුවන් විදිහට නුවණින් විමසලා බලන්න. මොකද යෝනිසෝ මනසිකාරයකට මේක බොහෝම උපකාර වෙන දහම් පරයයක්. හොඳට විමසලා බලලා නුවණින් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා අද දේශනාව උපකාර වේවා කියලා හැමෝටම ආශිර්වාද කරමින් අදට දේශනාව මෙතකින් සමාප්ත කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි හැම දිනාටම. දැන් මේ සම්බන්ධව හරි ගිය සතියේ දේශනාව සම්බන්ධව හරි මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් වෙනදා වගේ අත උස්සලා ප්‍රශ්න අහන්න ආරම්භ කරන්න කියලා මම හැම දිනාගෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අනිත් අය ප්‍රශ්න අහන්න සරසන කොට හින්දා මම ආරම්භයක් වශයෙන් අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහන්නම්. අපේ ස්වාමීන් වහන්සේ දැන් මෙතන මේ විදර්ශනා කරනකොට ස්වාමීන් වහන්සේ අර අපිට පටික සම්පස්සයත් අධිවචන සම්පස්සයත් මේ දෙක ක්‍රියා කරන විදිය පොඩ්ඩක් හැමෝටම පැහැදිලි කරලා දුන්නොත් මට හිතෙන්නේ ඒක වටිනවා කියලා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි මහත්තයා. එතනදී පටික සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියන කාරණේ ටිකක් වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්. මෙතනදී මම කෙටියෙන් එක පැහැදිලි කරලා දෙන්නම්. පංචායතනේ හරහා, ඒ කියන්නේ ඇහැ, කන, නහය, දිව, ශරීරය කියන පංචායතනේ හරහා ඇතිවෙන ස්පර්ශයේ පටික සම්පස්සයෙන් උපන්න ස්පර්ශයක් හැටියට පෙන්වන්නේ. ඒ කියන්නේ පටික සම්පස්සයෙන් තමයි එතන ස්පර්ශය පෙන්වන්නේ. මන ආයතනය තුල, ඒ කියන්නේ මන ආයතනය තුලම අරමුණු ගන්නකොට එතන අධිවචන සම්පස්සයක් හැටියටයි පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා දැනට කෙටියෙන් අර්ථය තබා ගන්න පංචායතනේ හරහා වෙන ස්පර්ශයක් තියෙනවා නම් ඒ ස්පර්ශය පංච ඒ කියන්නේ චක්කුම් පටිච්ච රූපේ චුප්පජි චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියලා එතන දෙන අර්ථය තුල පැහැදිලි වෙනවා පටික සම්පස්සේ පිළිබඳව. මොකද ඇහත් රූපයත් චක්කු විඥානත් කියන මේ තුන් දෙනා එකට මුණ ගැහෙනකොට එතන පටිගයක් එහෙම නැත්නම් එතන ගැටෙන බවක් තියෙනවා. ඒ කියන්නේ යම් ගැටීමක් එතන සිද්ධ වෙනවා. ඒ ගැටීම ඒ කියන්නේ නාම ධර්මයක් රූප ධර්මයක් කියන මේ දෙක එකට ඝට්ටනයක් සිද්ධ වෙන. එහෙම නැත්නම් එකට මුණ ගැහෙන අවස්ථාවක් තමයි පටික සම්පස්සයකින් පෙන්වන්නේ. ඊට පස්සේ මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණං තින්න සංගති පස්සෝ කියලා හැම වෙලෙම මන ආයතනයත් එක්ක ස්පර්ශ වෙන සිද්ධියේදී මන ආයතනේ ධම්මායතනයත් එක්ක ස්පර්ශ වෙන තැනදී හැම වෙලෙම නාම ධර්ම ටිකත් එක්කම ස්පර්ශ වීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. මොකද එතන රූප ධර්මී කියලා අපිට කතා කරන්න වෙන්නේ නිමිති වශයෙන් අරමුණු ගත්ත රූප ධර්මයන් විතරයි ධම්මායතන පරියාපන්න රූප කියලා කතා කරන්නට තියෙන්නේ. නමුත් මන ආයතනයේ නාම ධර්ම ටිකයි එහෙම නැතිනම් නාම රූප දෙකේ එකතු කරගත්ත තොරතුරු ටිකත් එක්ක තමයි එතන ගනුදෙනුව තියෙන්නේ. මොකද මන ආයතනයේ ධම්මායතනයත් එක්ක ගනුදෙනු කරනකොට ඒ තොරතුරු ටිකේදී එතෙන්ට එන අරමුණු ටිකේදී එතන ගනුදෙනුව කරලා තියෙන්නේ නාම ධර්ම ටිකක තියෙන ස්පර්ශයක් එක්ක. ඒ නිසා එතෙන්ට අධිවචන සම්පස්සේ කියලා හඳුන්වනවා. හැම වෙලෙම මතක තබා ගන්න ඇහැ, කන, නහය, දිව, ශරීරය කියන මේ ආයතන ටිකෙන් රූපය සහ නාමය කියන මේ දෙක එකට මුණගස්සන සිද්ධියක් හම්බ වෙනවා. රළු වශයෙන්ම රූපය සහ නාමය කියන දෙක රළු වශයෙන් මුණගස්සන සිද්ධියක් තියෙන්නේ ඇහැ, කන, නහය, දිව, ශරීරය කියන පංචායතනේ හරහා. ඒකයි අරූපාවචර සත්වයාට අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඇහැ, කන, නහය, දිව, ශරීරය කියන මේ පංචායතනේ නැත්තේ. මන ආයතනේ පමණක්
තියෙන්නේ. එතන අදිවචන සම්පස්සයකින් තමයි ඒ කියන්නේ උපදවාගත්ත ධානය ඒ ධාන සුවේම අරමුණු කරමින් ඒකම විදිමින් තමයි එතනදී කටයුතු කරන්නේ. එතනදී අදිවචන සම්පස්සයට ඒ වගේම කාමාවචර මට්ටමේ හෝ වේවා රූපාවචර මට්ටමේ හෝ වේවා යම් රූපේ එහෙම නැත්නම් ඇහැ කන නහය දිව ශරීරය කියන පංචායතනයන් ඇසුරු කරමින් යම් විදිහක කටයුතු කරන ගනුදෙනු කරන සත්ව කොටාසයන් වලට අදිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් දෙකම කතා කරලා තියෙන නිසා. ඉතින් ඒ නිසා මම හිතුවේ මේක ටිකක් දීර්ඝව විස්තර කරන්න ඕන කාරණාවක්. නමුත් මම හිතනවා මේ කෙටියෙන් මේ කතා කරපු ටික ඔබට ප්‍රමාණවත් ඇති කියලා. හොඳයි බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුණා. මම හිතන්නේ ඔබ වහන්සේ කිව්වා වගේ අපි වෙන දවසක ඒක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. මොකද මහා නිදාන සූත්‍රයේ කියවෙනවානේ අපේ ස්වාමීන් වහන්සේ පටිඝ සම්පස්සයක් ගැන කතා කරන්න බෑ අදිවචන සම්පස්සයක් නැතුව. අදිවචන සම්පස්සයක් ගැන කතා කරන්න බෑ පටිඝ සම්පස්සයක් නැතුව කියලා. එතකොට ඒක විදර්ශනාවට ඒ කියලා තියෙන පරයය මොකක්ද කියලා අපි වෙනම කතා කරමු. මහත් ඒක මම ඒක වැරදි විදිහට අර්ථය යන්න පුළුවන්. එක වචනකින් චූටි වෙනසක් වෙන්නේ උතන. ඒ නිසා ඒකේ අර්ථයම අපි හරියටම පැහැදිලි කරලා කතා කරන්නම් වෙන දවසක. හොඳයි. ටිකක් ඒක දීර්ඝව කතා කරන්න ඕන නිසා. ඒක හොඳයි ස්වාමීන් වහන්සේ. ඒක හරි වටිනවා. මට හිතෙන්නේ විදර්ශනාවට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා අර ප්‍රවෘත්ති වශයෙන් විදර්ශනා කරනකොට මම හිතන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. මම අජන්තා මහත්මියට යොමු වෙනවා ප්‍රශ්න යොමු කරන මෙන් කරුණාවෙන්. අජන්තා මහත්මිය ප්‍රශ්න යොමු කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම අවබෝධ කරගන්න තියෙන විදිහට ධර්මය අහලා පුරාණ කර්ම අවිද්‍යාව සහ තණ්හාව නිසා අපිට විපාක ස්කන්ධ ටිකක් ලැබිලා තියෙනවා කියලා අහලා තියෙනවා. එතන මම තේරුම් ගත්තේ විපාක ස්කන්ධ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහ සහ මනස කියන ඒ හය කියලා තමයි මට තේරෙන්නේ. මම දන්නේ මම තේරුම් ගත්ත විදිය හරියද කියලා. එතන ස්කන්ධ කියලා කියන්නේ එතකොට ඇහැ කන නාසය දිව ශරීරය කියන සහ මනස කියන මනස ගන්නවද දන්නේ එතෙන්ට ඒ පහ. එතකොට ඊළඟට පංචස්කන්ධය කියන එකේ එතෙන්දි ස්කන්ධ කියලා ගත්තේ අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. එතකොට මේක ස්කන්ධ කියන වචනේ දෙවිදියකට තැන් දෙකකදී පාවිච්චි වෙනවද? එහෙම නැත්නම් එකම ස්කන්ධ කියන එකද? එහෙම මම තේරුම් ගත්තේ වැරදි විදිහටද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. ඔතනදී මෙහෙමයි අර්ථය පැහැදිලි කරගන්න ඕනේ. ඒ කියන්නේ විපාක මට්ටමින් ලැබෙන ස්කන්ධ ටික කියලා කිව්වහම හැම වෙලෙම විපාක ස්කන්ධ ටික කියලා කතා කරන්නෙම ඒ කියන්නේ දැන් අපි මරණයෙන් පස්සේ නැවත උපදිනකොට විපාක ස්කන්ධ ටිකක් නිහම්බ වෙන්නේ. ඒ උප්පත්තියම පැහැදිලි කරනවා. උප්පත්තිය කියන එහෙම නැත්නම් ಜಾති කියන තැන පැහැදිලි කරන්න විපාක ස්කන්ධ ටික හැටියට කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ කියලානේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටිකට තමයි ස්කන්ධ කියලා කතා කරන්නේ. හැබැයි කොයිම වෙලාවකවත් ඇහැ එහෙම නැත්නම් ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන ටිකට ස්කන්ධ කියලා කතා කරන්නේ නැහැ. නමුත් මේ ආයතන ටික හැදෙන්නේ මේ ආයතන ටික නිර්මාණය වෙන්නේ මෙන්න මේ ස්කන්ධ ටිකෙන්. ඒ කියන්නේ දැන් ඇහැ කියන එකක් පනවන්න බෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහේ ක්‍රියාත්මක වීමක් නොවන තැනක ඇහැක් පනවන්න බෑ. කනක් පනවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඇහැ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහේ ක්‍රියාකාරකමක් නැතුව. මොකද ඇහැට රූප පේනවා කියන සිද්ධියේදී ඇහැ කියලා කියන්නේත් ඒ කියන්නේ චක්කුම් පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඥානං කියනකොට ඇහත් රූපයත් කියනකොට මේ මෙතන පැහැදිලිවම කතා කරලා තියෙන රූපස්කන්ධය. ඊළඟට එතෙන්ට යොමු කරන විඥාණයට එහෙම නැතිනම් එතන ඒ කාරණාව නිසා උපදින ස්පර්ශය කියන තැනින් වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ටික කතා කරනවා. ඊට පස්සේ මේක හඳුනා ගැනීමක් වෙනවනේ. ඒ කියන්නේ දැන ගැනීමක් වෙනවනේ රූපයක් කියන තැනකින්. මනෝ විඥාන මට්ටමින් හෝ වේවා විඥාන මට්ටමක් උපදිනකොට මේ විඥාන මට්ටම විඥානස්කන්ධය. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික නිකන් මොහේ තියෙනව නෙමෙයි. අපි නිකන් හිතමුකෝ මේ ස්කන්ධ ටික ගල් ගෙඩියක් කියලා. ගල් ගෙඩිය නිකන් මොහේ තියලා තියෙනවා වගේ එකක් නෙමෙයි මේ විපාක කියන්නේ. ඒ විපාක මට්ටමින් ආයතන ටික තමයි හදලා තියෙන්නේ.
ඒ ආයතන ටිකේ ක්‍රියාකාරකම කියලා කියන්නේ මේ ස්කන්ධ ටිකේ ක්‍රියාකාරකමම තමයි. හැබැයි දැන් වෙන් කරලා තියෙනවා ආයතන ක්‍රියාකාරකමක් විදිහට. ඒ කියන්නේ ඇහැට රූපයක් පේනවා කියන තැනක, කනට ශබ්දයක් ඇහෙනවා කියන තැනක, නහයට ගන්ධයක්, දිවට රසයක්, කයට ස්පර්ශයක්, හිතේ හිතන කල්පනා කරන ගතියක් හරි මේ කියන ධර්මතා ටික වැඩ කරනකොට චක්කුම් පටිච්ච රූපේ ජුප්පචි චක්කු විඥාන තින්නා සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා මේ විදිහට ධර්මතා ටික කතා කරනකොට මේ එක ක්‍රියාකාරකමක ක්‍රියාකාරීත්වය පෙන්වන්නේ ස්කන්ධ ටික. ස්කන්ධ ටික තමයි හටගන්නේ. ඒ නිසා විපාක ස්කන්ධ ටික කියලා කිව්වහම හැම වෙලේම අර්ථය තබා ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහමයි මේ කියන්නේ. විපාක ස්කන්ධ පහ කියලා කියන්නේ ওই ටිකට. හැබැයි මේ විපාක ස්කන්ධ ටික විදිහටම නිකම්ම ඔහේ තියනවා නෙමෙයි. මේ ස්කන්ධ ටිකෙන් ආයතන ටිකක් පහළ වෙලා තියෙනවා දැන්. ඒ කියන්නේ ඉපදුනා කියලා කියන තැනක පහළ වෙලා තියෙන්නේ ආයතනයන් ටික. ස්කන්ධ ටිකෙන් ආයතන හැදිලා තියෙනවා. ඒ ආයතන ටිකේ ක්‍රියාකාරකම කියලා කියන්නේ අවසානි ගත්තාම මේ ස්කන්ධ ටිකේ ක්‍රියාකාරකම තමයි. පැහැදිලිද? ඒ නිසා යම් විදියකින් ආයතන කියලා කතා කරන තැනකද ආයතන පරියායකින් කතා කරන්න පුළුවන්. හැබැයි මේ ආයතන ටික නිර්මාණය වෙන්න ස්කන්ධ ටික වැය වෙලා තියෙනවා. ඒ නිසා විපාක ස්කන්ධ ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකම තමයි. හැබැයි මේ විපාක ස්කන්ධ ටික පෙනී හිටින්නේ ඇහැ රූප චක්කු විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා ආදී විඥානයේ මනෝ විඥාන ආදී විදිහට ඒ ධර්මතා ටික ක්‍රියාත්මක වෙන සිද්ධියකට තමයි අපි විපාක ස්කන්ධ ටික කියලා කියන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි වුණා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකන් අපේ ස්වාමීන් වහන්සේ මම තව කෙටි ප්‍රශ්නයක් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතින හින්දා අහනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ අපේ ප්‍රායෝගිකව මේ විදර්ශනාව කරනකොට උදාහරණයක් විදිහට අරගෙන අපි හිතමු කෙනෙකුට ආදරණීය පුතාව දකිනවා. ඇසට රූපය ගැටෙනවා. අන්න ඒ මට්ටමේ ඉඳන් ඔය උදේවැය බලන දැන් වහන්සේ අද විස්තර කරානේ අපිට මෙහෙමයි මේකයි මේ රූපය කියන්නේ මේකයි මේ රූපේ සමුදය මේකයි අත්ංගමය කියලා. අන්න ඒ විදිහට අපි හිතමු ආදරණීය පුතාව දැක්ක මොහොතේ ඉඳන් ඒක අපි විදර්ශනා කරන විදිය පොඩ්ඩක් පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ කරුණාවෙන්. එතනදී මහත්තයා ඔක සරලව උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ඔය ප්‍රශ්නය. මොකද කෙනාගේ නුවණේ හැටියට තමයි ඔක විදර්ශනා කරන හැටි පැහැදිලි කරලා දෙන්න වෙන්නේ. කෙනෙක් ඕක කායානුපස්සනාවෙන් විදර්ශනා කරන්නත් පුළුවන්. කෙනෙකුට ඕක වේදනානුපස්සනාවෙන් බලලා කරන්නත් පුළුවන්. කෙනෙකුට චිත්තානුපස්සනාවෙන් අහු කරලා ගන්නත් පුළුවන්. කෙනෙකුට ධම්මානුපස්සනාවට යොමු වෙලා බලන්නත් පුළුවන්. ඒකේ ඔය ප්‍රභේද හතරම මම බොහොම කෙටියෙන් කියන්නම්. මොකද නැත්තම් ආයෙත් දීර්ඝ දේශනාවක් වෙයි මේ ටික. එහෙමයි ස්වාමීන් වහන්සේ. අඩු ගානේ මේ ධම්මානුපස්සනාවට අනුව කිව්වත් කමන්නේ අපිට. මම කාරණා හතර බෙදෙන හැටි මම පෙන්නන්නම්. ඒකත් වටිනවා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ. එතකොට දැන් අපි කියමු කොන්න පුතා කියලා අපිට කෙලින්ම රූපේ නම් හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ කියන්නේ කේස්ලොම් නියද සම්මස්නහර තියෙන මේ කය නම් පුතා වෙලා තියෙන්නේ, දරුවා වෙලා තියෙන ආදරණීය දරුවෙක් වෙලා තියෙන්නේ. එතකොට අපිට රළු මට්ටමින් හම්බෙලා තියෙනවා මේ දරත කය. කය තමයි පුද්ගල වශයෙන් හම්බෙලා තියෙන්නේ. එතකොට මේ කය හැදිලා තියෙන්නේ කොහොමද කියලා මේ කයේ ස්වභාවය බලනවා කියන තැනට අපිට කෙනෙකුට නුවණ තියලා ඒ මේ කනබුන ආහාරයෙන් හටගෙන තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර ටිකක් තියෙන්නේ කනබුන ආහාරයෙන් තමයි මේ ටික හටගෙන තියෙන්නේ කියලා ඒ විදිහට බලන්න පුළුවන් නම් අර විදිහට ධාතු මනසිකාරයකට එහෙම නැතිනම් දත්තින්සාකාරයකට ආදී විදිහට බැලුවොත් මේ කෙනාට ඒ මට්ටමේ තියෙන කෙලෙස්ය දුරු කරගන්න මේ විදර්ශනා ඥානය උපදව ගන්න පුළුවන්කම තියෙනවා කායानुපස්සනාව හරහා. යම් කෙනෙක් ඒ දරුවා කියන හැඟීමත් එක්ක තමන්ගේ හිතේ ඇති වෙනවා නම් සතුටු බවක් එහෙම නැතිනම් දුක් බවක් වේදනාව පිළිබඳව ඒ කියන්නේ විඳින බව. ඒ කියන්නේ දරුවා තමන් කොහොමද වින්දනය කරන්නේ? තමන්ගේ ආදරණීය දරුවට කරදරයක් වුණාම තමන්ට සතුටක් එන්නේ නැහැනේ කීයටවත් දුක් වූ ස්වභාවයක් නෙන්නේ. එතකොට ඒ වේදනා ස්වභාවය පිළිබඳව සුඛ වේදනාවක්ද දුක් වේදනාවක්ද කියන තැනින් වේදනාව ප්‍රකට වෙලා නම් තියෙන්නේ මේ වේදනාව ඇති උනේ කොහොමද කියන එක ස්පර්ශය නිසා වේදනාව හටගන්න ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියන තැනේ ඒ දරුවා මුල් කරගෙන Tamanට වේදනාවක් ඇති වෙලා තියෙනවා නම් වේදනාව පිළිබඳව ප්‍රකට කරගෙන
වේදනාව ඇති වෙලා නැති වෙන විදිය පිළිබඳව බලනවා නම් අන්න එතනදී Tamanට වේදනානුපස්සනාව ප්‍රකටව බලන්න පුළුවන්කම තියෙයි. ඊට පස්සේ මේ දරුවා මුල් කරගෙන Taman මේ පැත්තට නැඹුරු වෙලා කටයුතු කරනකොට හිත පිළිබඳව Tamanට අත්විනියක් කරන්න පුළුවන් නම් Tamanගේ හිතේ දැන් මේ වෙලාවේ තියෙන්නේ දරුවා පිළිබඳව වෙච්ච එහෙම නැතිනම් ඒ දරුවා කෙරෙහි ඇති වෙච්ච ආදරයේ සෙනෙහස නම් තියෙන්නේ. ඒක සරාගී චිත්තයකට වැටෙනවා. සරාගී චිත්තය කියන එකෙන් අදහස් කරන්න එපා හැම වෙලේම මේ ඒ කියන්නේ කාමයේ මුල් කරගෙන තියෙන රාගීම මට්ටමක් කියන තැනකින්ම විතරක් නෙමෙයි කාමච්ඡන්දේ කියන තැන කියන කැමැත්තෙන් ඇලෙන බව. දරුවා කෙරේ දැන් තමන්ගේ හිතේ පවතින්නේ ඇලිච්ච බවක්ද? එහෙම නැත්නම් මේ දරුවා කෙරේ තමන්ට දැන් තියෙන්නේ තරහක්ද කියලා මේ විදිහට දරුවා පිළිබඳව තියෙන ගනුදෙනුව මේ හිතේ තියෙන ස්වභාවය කොහොමද කියන එක අඳුනගෙන ඒ අනුව ඉපදලා තියෙන හිත ගැන ගවේෂණය කරනවා නම් ඒ හිතේ ඉපදුනේ මෙන්න මේ විදිහටයි ඒ හිත නැති වෙන්නේ මේ විදිහටයි කියලා හිතේ ඇතිවීම නැතිවීම බලන්න පුළුවන් නම් එතන චිත්තානුපස්සනාවට අයිති වෙනවා. ඊට පස්සේ තව දුරටත් මේ දරුවා කියන තැනක තියෙන්නේ මොන විදිහටද? මේ ස්කන්ධ වශයෙන් බලන්න පුළුවන්කම තියෙයි. ඒ දරුවා කියලා කියන්නේ රූපය, වේදනා, සංඥා, සංකාර, විඥානය කියන පැත්තේ තමන්ගේ පැත්තට. ඇහත් රූපය, චක්කු විඥානයත් නිසා ස්පර්ශ වේදනාවක් ඇති වෙලා මේ දරුවා කියලා හඳුනා ගන්නවා කියන සිද්ධියකට වැය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාව ටිකක් නේද? එතනදී රූපේ කියලා කියන්නේ මොකක්ද? එතනදී වේදනාව කියලා කියන්නේ මොකක්ද? දරුවගේ රූපේ පැත්ත නෙමෙයි දැන් බලන්නේ. තමන්ට මේ රූපේ කියලා කියනකොට තමන්ගේ පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් එහෙම නැත්නම් තමන්ගේ පැත්තෙන් ඇහැ කියන්නේ කොහොමද? රූපේ ඇති වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් චක්කු විඥානේ ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද? වේදනාව ඇති වෙන්නේ කොහොමද? සංඥාව උපදින්නේ කොහොමද? සංකාර ඇති වෙන්නේ කොහොමද? ඒ දරුවා මගේ දරුවා නේද කියලා හඳුනා ගන්න තැන වෙනකොට විඥානය ඇති වුණේ කොහොමද? එතකොට මේ මගේ දරුවා කියන මට්ටමටපත් වෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික උපාදාන ස්කන්ධ වශයෙන් ගිහිල්ලා දරුවෙක් ඉන්නවා කියන මට්ටමින් භවය ඇති වුණේ කොහොමද කියන මෙන්න මේ කාරණා ටික ඇති වෙන්නේ කොහොමද? ඒවා නැති වෙන්නේ කොහොමද කියන එක හොඳට විමසන්න පුළුවන්කම එනවා නම් ඒක ධම්මානුපස්සනාවෙන් බැලුවා වෙනවා. පැහැදිලි නේද මහත්තයා? හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි බොහොම පැහැදිලි. මම අර ඒ ප්‍රශ්නේ අහුවේ මොටම ඒක ප්‍රයෝජනවත් වෙයි මේ ඒක කෙනා කෙනාගේ නුවණේ හැටියට සහ කෙනා ඉන්න තැන අනුව තමයි මහත්තයා මේ කියන ප්‍රභේද හතර වෙන් කරලා තියෙන්නේ. මොකද නැත්තම් එකම කමටහනක් ඇතිනේ මේ සියල්ලම එකම ඇතුලේ තියෙනවනම්. ඒ කියන්නේ ඇත්තටම කායානුපස්සනාව ගත්තාම කායානුපස්සනාවේ රූපේ කියලා ගත්තාම මේ ධම්මානුපස්සනාවේ රූපස්කන්ධය දක්වාම එන අර්ථය ඒක ඇතුලේ තියෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට යා බලන්නේ රූපේ පිළිබඳවද ධර්මයේ පිළිබඳවද කියන එක තමයි බලන්නට ඕනේ. කියන්නේ දහම් කරුණු ටික විමසලා බලනවද නැත්නම් රූපේ පැත්තට නැඹුරු වෙලා රූපේ ගැන බලනවද කියන එක. ඒ අනුව තමයි නුවණේ අනුව තමයි මේ ප්‍රභේද ටික වෙන් වෙන්නේ. චරිතනානත්වය අනුව තමයි මේ කමඨහන් ටික තියෙන්නේ කියලා කිව්වේ ඒකයි. තේරුණා ස්වාමීන් වහන්සේ. ඒකෙම ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍ය සමවාරය කියලා අර අවිද්‍යා කර්ම තණ්හා විදිහට බලන විදිහකුත් තියෙනව නේද ස්වාමීන් වහන්සේ? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන තැනේදී අද මහත්ය පෙර අවිද්‍යාව පෙර කර්ම පෙර තණ්හාව අපිට නැති කරන්න බෑ. හැබැයි බලන ක්‍රමයටම තමයි වර්තමානයේ අවිද්‍යාව දුරු වෙනවා. වර්තමානයේ අවිද්‍යාව දුරු වෙන විදිහටමයි මේ බලන ක්‍රමය හදලා තියෙන්නේ. මේ නුවණ හදලා තියෙන්නේ. නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් විමසන්න කියලා කියන තැන අවිද්‍යාව දුරු වෙන විදිහටමයි ඇත්ත බලන්න කියලා කියන්නේ. එතකොට මේ බලන ක්‍රමයටමයි අවිද්‍යාව නැති වෙන්නේ. අවිද්‍යාව නැති වෙනකොටමයි ඒට අනුව කර්ම කරන බව නැති වෙන්නේ. අවිද්‍යාවෙන් කරපු යම් කර්මයක් තිබුණා නම් ඒ කර්මයට හේතු නැහැ. මොකද අවිද්‍යාවපච්චයන සංකාර තියෙන්නේ. අවිද්‍යාව දුරු වෙන විදිහටම බැලුවොත් අවිද්‍යාව නිසා යම් කර්මයක් තිබුණා නම් ඒ කර්මයේ ඉඩ නැහැ. යම් කර්මයක් කරනවා නම් ඒ කර්මයට තණ්හා කරන බවක් තිබුණා නම් ඒ තණ්හා කරන්න දැන් කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද තමන්ගේ හෝ අනුන්ගේ හෝ වශයෙන් හෝ පුද්ගල සත්පුද්ගල වශයෙන් හෝ දැන් රැඳෙන්න බැඳෙන්න ඇලෙන්න ඉතුරු වෙන දෙයක් නැහැ. මොකද හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථවාදී දර්ශනයේ දකින්නකොටම අවිද්‍යාවත් ඇති වෙන්න හේතු නැති වෙලා. ඒ කියන්නේ අවිද්‍යාව ඇති වෙන්න තියෙන හේතුවක් නැති වෙලා. ඇත්ත දකින්න නිසා. ඊළඟට කර්ම කරන්න තියෙන හේතුවත් අවිද්‍යාව නැති වෙච්ච නිසාම නැති වෙලා. ඒ කියන්නේ අවිද්‍යාව තිබුණොත් නේ කර්ම කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තණ්හා වශයෙන් ගන්න ඉතුරු වෙන්නේ නැහැ කිසිවක්. මොකද හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා සිද්ධිය දකින්න. ඒ නිසා වර්තමානයේ අවිද්‍යාවයි කර්මයයි තණ්හාවයි කියන තුනම දුරු වෙන විදිහට තමයි මේ ඥාන දර්ශනය
පිටලා තියෙන්නේ. තේරුණා අපේ ස්වාමීන් වහන්සේ බොහොම පිං. තව මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවද අපේ ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්න? මම හිතන්නේ මේක හොඳම අවස්ථාවක්. කිසිම ප්‍රශ්නයක් මේ අහන්න ලැජ්ජ වෙන්න එපා. මොකද තමන්ට ඒ ප්‍රශ්නේ ගැටලුව තියාගෙන ඉන්නවට වැඩිය ඒක අහලා විසඳගන්න එක තමන්ගේ භාවනාව වඩන්න හුඟක් ප්‍රයෝජනවත් වෙන හින්දා ඒකින්ද මේ මෙතන අපේ ඔක්කොම ඉන්නේ කල්යාණ මිත්‍රයෝ. ඒකින්ද ප්‍රශ්න අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි මං හිතන්නේ තවත් ප්‍රශ්න ගැටලු නැතුව ඇති. එහෙම වුණොත් ඒ තියෙන ප්‍රශ්න අපේ WhatsApp group එකට යොමු කරන්න. මම අපේ ස්වාමීන් වහන්සේට ඒක යොමු කරන්නම්. එතකොට ස්වාමීන් වහන්සේ එන සතියේ ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. සමහර විට ප්‍රශ්න ගැටලු ඇති වෙයි මෙය ප්‍රායෝගිකව වඩනකොට. එතකොට ඒ ප්‍රශ්න යොමු කරන්න මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම කරුණාවෙන් ඔබ සමගින්ම ඉල්ලා සිටිනවා. හොඳයි මම අද දින පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න හසාරා මහත්මියට යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අමාමෑණී බුදු පියාණන් වහන්සේ වදාළ උතුම් සතර සතිපට්ඨානය අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් සති කිහිපයක් මුළුල්ලේ සිට අපට දේශනා කළ අතිපූජ්‍ය පළුගස් වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේට අනේක වාරයක් පින්පතන්නෙමු. මේ කලා වූ පිනේ නාමයෙන් පතනා බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයත් නිදුක් නිරෝගී සම්පත්තියත් ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. එසේම මේ වැඩසටහන සංවිධානය කළ ප්‍රශාන්ත මහත්මයාත් ලකන් මහත්මයාත් ඇතුළු එම පවුල්වල සියලු දෙනාටම සහ සහභාගී වූ ඔබ සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. බොහොම පිං හසාරා මහත්මිය මේ පුණ්‍ය අනුමೋದනාවට. හොඳයි දැන් මේ වැඩසටහන අද දින අපේ 19 වෙනි වැඩසටහන අවසන් කරන්න මම පාද නමස්කාර කර අපේ නම් කියන්න අවසරයි. අපේ පළුගස් වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගෙන් කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. අද දින වැඩසටහන නිමා කරන ලෙස තෙරුවන් සරණයි. අද දවසේ සිද්ධ කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා අපි කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු 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 සාදු. ඒ වගේම අපවත් වී වදාළ සංඝ පීත්‍රුන් වහන්සේලාට ඔබ අප හැමදෙනෙක්ම නමින් මේ පරලොව යන්නට යෙදුන සියලුම ඥාති වර්ගයාට මේ වෙන විට ලංකාවාසීව ලෝකවාසීව කොවිඩ් වසංගතයෙන් මේ යන සියලුම දෙනාට අපි පොදුවේ පුණ්‍යානුමෝදනා කරමු. ඒ අයටත් මේ පින් අනුමෝදන් වෙලා දුකක නංගෙන් අත මිදලා සැපවත් වේවා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු 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 සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් අපිට ධම්මක යන්නට නිරන්තරයෙන්ම යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ. නම කියන්නට අවසරයි. මාංකඩොළ සුදස්සන ස්වාමින් වහන්සේව සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරන උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ ඇත්තටම අපිට බොහෝම අනුකම්පාවෙන් මේ ධර්මය අපේ ජීවිතයට බොහෝම සමීප කරලා දෙනවා. ඒ නිසා ඉතින් උන්වහන්සේට මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ, සුදස්සි ස්වාමින් වහන්සේ, ඒ වගේම කුමාරකස්සප ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් අපි ආශිර්වාද කරනවා. මේ වැඩසටහන මෙච්චර කාලයක් පවත්වාගෙන යන්නට ඒ අවශ්‍ය කරන සම්බන්ධීකරණ කටයුතු කරමින් ඒ වගේම
ඒ වගේම තාක්ෂණික වශයෙන් ඒ සම්බන්ධකරණයේ කටයුතු සිදු කරමින් මේ හැමදෙනාටම ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන ඒ පරිසරයේ වටපිටාව ඒ සියල්ල සකස් කරලා ඒ අවස්ථාව ලබා දෙන ප්‍රසන්ත මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම දකල් මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම තවදුරටත් ඒ සම්බන්ධ වෙන සියලුම දෙනාට මේ දේශනාවට සම්බන්ධ වෙන හැමදෙනාටමද කාය චිත්ත පීඩාවකින් කර නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන සත්දහස් සත්ක්‍රියාවන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා. පුංචි පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලබන සතියේ මට පහසු වෙන්නේ නැති වෙයි. මොකද මම එළියට වඩින්න වෙනවා. ලබන සතිය කියන්නේ 30 වෙනිදා. මේ බෞද්ධයේ රෙකෝඩින් එකකට වඩින්න වෙන නිසා ලබන සතියේ වැඩසටහන පවත්වන්න බැරි වේවි කියලා හිතෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙම වුණොත් අපි එන සතිය පහු කරලා ඊළඟ සතිය පවත්වමු ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.